දැන් නවරාත්‍රි 8 විනාඩි 2යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙහිවල නැදිමාල රූපසිංහාරාම පාරේ පැනිසර සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් රත්මලාන පිරිවෙන පාර අංක 12 7 චන්ද්‍රිකා අමරසිංහ මහත්මිය සහ දූතරු පිරිස, කුරුණෑගල මොරගනේ කනපොතුහැර පදිංචි බී නිමල් රත්නසිරි මහතා, නුගේගොඩ උඩහමුල්ල දුම්රියපල පටුමග අංක 27 සරත් ඩයස් මහතා, වැලිමඩ දික්නාපිටිය කොස්කනුවෙල කන්දේ කුඹුර පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි ඩී.එම්. ගුණවතී මහත්මිය, උඩතුත්තිරිපිටිය අංක 34න් 1 පදිංචි සරත් නිශංක මහතා, පානදුර මතුගම සුදුවැල්ල පාර ක්‍රිස්ටල් ක්‍රෙසන්ට් අංක 335න් A3 පදිංචි එච්. කල්යාණිනන්ද සොයිසා මහත්මිය සහ පුතණුවන්, ඇටම්පිටියේ ඉඹුල්වත්ත ගෙදර ගාවෙල පදිංචි කේ.එම්. හේමාවතී මහත්මිය. මේ මොහොතේදී පැමිණ සිටින සියලු දෙනා වෙනුවෙන් දැහත් වට්ටිය පිළිගන්නවා. ධර්මානුශාසනාව සඳහා ආරාධනා කිරීමේ කටයුත්ත සිදු කරනු ලැබුවේ රත්මලාන පිරිවෙන පාර පදිංචි චන්ද්‍රිකා අමරසිංහ මහත්මිය විසින්. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාවේ මාතෘකාව පුද්ගලයෙකුගේ ලෞකික ලෝකෝත්තර දියුණුවට අදාළ වන කරුණු පිළිබඳවයි. අප හැමෝතුන් ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියං පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච බුද්ධානුමතං සුතංච ධම්මානුවත්තිච අලීනතාච අත්තද්දස්සාරා පමුකා චලේතේති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඔබ සියලු දෙනා මේ බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙහි ආගමික අංශයේ මගින් ලංකා වාසීන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝක වාසීන්ටම බණපදයක් ශ්‍රවණය කරන්නට විසුරුවා හරිනු ලබන මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ ගනිමින් පින්වතුනි, ඔබ මේ ධර්ම දානමය පින්කම තමයි මේ සිද්ධ කරගනිමින් ඉන්නේ. මේ ලෝකයේ පින්වතුනි අපට සැනසෙන්නට තියෙන එකම දහම නිර්මල තේරවාදී බුදු දහම පමණයි. ආධ්‍යාත්මික සතුටක් අපි භුක්ති විඳිනවා නම් ඒ ධර්මය තුළින් හැර අන් කවරකින් නෙවෙයි. පින්වතුනි, අපි හැම මොහොතකම අපේ සිත තුළ ධර්ම මානසිකාරය තියෙනවා නම්, ධර්මයේ සිහි කිරීම තියෙනවා නම් එතන තමයි සැනසීම. බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හෘදයේ ඉපදිලා කරුණාවෙන් පෝෂණය වෙච්ච දලදා වහන්සේගේ ස්පර්ශය ලබාගෙනයි පින්වතුනි මේ දේශනා කළ ධර්මය මතුවෙන්නේ. අන්න ඒ උතුම් ධර්මය සත්තා දේව මනුස්සානං, දෙව් මිනිසුන්ට හිත සැප පිණිසම පවතිනවා. ඒ නිසා පින්වතුනි, අපි ධර්මයේ ශ්‍රවණය කිරීමේදී ධර්ම ගෞරවය පහළ කරගන්න ඕන. ධර්ම ගෞරවය පහළ කරගෙන තමයි අපි බණ අහන්න ඕන. ආදර ගෞරවයෙන් බණ අහන්න ඕන.
බණ අහන එක වටින දෙයක්. ඊට වඩා වටිනව පින්වතුනි අහන බණ දරා ගන්න එක, මතක තියා ගන්න එක. ඊටත් වඩා වටින්නේ මේ මතක තියාගත්ත ධර්මය පිළිපදින එකයි. එක ධර්ම දේශනාවකින් එක බණ පදයක් හෝ අපේ ජීවිතයට එකතු කරගෙන අන්න එය පිළිපදිනවා නම් ඒක තමයි වඩාත් වැදගත් වෙන්නේ. සුනාත ධාරේත චරාත. සුනාත බණ අහන්න. ධාරේත ධාරණය දරන්න, ධාරණය කරගන්න. ඒ වගේම චරාත ඒ අනුව හැසිරෙන්න. පින්වතුනි මෙන්න මේ ආකාරයට අපි ධර්මය අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් මෙලොවත් පරලොවත් ලෞකිකත්වයත් ලෝකෝත්තර තත්වයත් පින්වතුනි අපට ඊටම සාර්ථක තත්වයට ගෙන යන්න පුළුවන් වෙනවා. ඒක තමයි බුද්ධ දේශනාව. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළ මේ වටිනා ධර්මය පින්වතුනි මා හිතනවා අහන බණ සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි අදහස් දෙන විදියෙන් හිතට සැනසීමක් දැනෙන්නත් ඕන. මේ සියල්ල එකතු වෙන්න ඕන ධර්ම දේශනාවකදී. එහෙම වුණොත් දේශක පරමාර්ථයයි ශ්‍රාවක පරමාර්ථයයි දෙකම ඉෂ්ට වෙනවා. එහෙම නැත්තම් මේක එක පැත්තක් ඉෂ්ට වුණාට වැඩක් නැහැ. දේශකයාණන් වහන්සේ ධර්මය සරලව සිත් ගන්නා සුළු ආකාරයෙන් දේශනා කළ යුතු වගේම ඒවා ජනතාව තේරුම්ගෙන තමන්ගේ ජීවිතයට එකතු කර ගන්න ඕන. එතකොට තමයි මේ අරමුණු දෙකම එකට එකතු වුණා වෙන්නේ. පින්වතුනි මා මාතෘකා කළ ගාථා රත්නයෙහි තේරුම තමයි ඒකෙන් කියවෙනවා ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලංච බුද්ධානු මතං සුතංච ධම්මානුවත්තීච අලීනතාච අත්තස්සද්දාරා පමුකා චලේති. පින්වතුනි මේ ගාථා රත්නයෙන් පෙන්වන්නේ පුද්ගලයෙකුගේ ජීවිතයේ දියුණුවට බලපාන දොරටු පිළිබඳවයි. මොනවද ඒ දොරටු? ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. පළවෙනි එක තමයි නිරෝගීකම. ආරෝග්‍ය පරමා ලාභා. ලෝකයේ තියෙන ලොකුම ලාභය නිරෝගීකම. සීලංච බුද්ධානු මතං සුතංච. දෙක සිල්වත් බව. සීලය. තුන්වෙනි කරුණ බුද්ධාපචායනය. බුද්ධානුමතං. බුද්ධාපචායනය කියලා කියන්නේ වැඩිහිටියන්ට සැලකීම. හතර සුතං. සුතං කියලා කියන්නේ බහුශ්‍රුත භාවය. ධම්මානුවත්තීච. ධර්මී ඇලෙමින් කටයුතු කිරීම. ඒ වගේම අලීනතාච අලස නොවී කටයුතු කිරීම.
මෙන්න මේ කාරණා 6 තමයි පින්වතුනි දියුණුවේ දොරටු. ආයිත් බලන්න පළවෙනි කරුණ නිරෝගීකම. 2 සිල්වත් බව. 3 වැඩිහිටියන්ට සැලකීම. 4 බහුශ්‍රෘතභාවය. 5 ධර්මයේ පිහිටා කටයුතු කිරීම. 6 අලස නොවීම. මෙන්න මේ කාරණා 6 තමයි දියුණුවේ දොරටු හැටියට සඳහන් වෙන්නේ. පින්වතුනි කෙනෙක් තමන්ගේ ජීවිතයේ ලෞකික වශයෙන් දියුණු කරගන්නත් ලෝකෝත්තර වශයෙන් දියුණු කරගන්නත් අදාළ වෙනවා මේ කරුණු 6. පළවෙනි කරුණට අවධානය යොමු කරන්න. මොකද්ද? ආරෝග්‍ය මිච්ඡේ පරමංචලාභං. නිරෝගීකම ලෝකයේ තියෙන ලොකුම ලාභය. නිරෝගීකම ඇති කර ගැනීම ගැන කතා කළාම මේකේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් කායික නිරෝගීකම, අනෙක මානසික නිරෝගීකම. කායිකව ලෙඩ වුණාම ඒකට හේතු තියෙනවා. යම් යම් ඍතු විපර්යාස බලපානවා. වාපිත්සෙම් කිපීම නිසා බලපානවා. විෂම හේතු මුල් කරගෙන කය ලෙඩ වෙනවා. වාත සමුට්ඨාන ආබාධ, සෙම්ම සමුට්ඨාන ආබාධ, පිත්ත සමුට්ඨාන ආබාධ, උතු පරිණාමජා, ඒ කියන්නේ ඍතු විපර්යාස, උෂ්ණය සහ සීතල, උතු පරිණාමජා ආබාධ, විෂම පරිහාරජා, විෂම හේතු මුල් වෙනවා. ඕපක්කමිකා, බලාපොරොත්තු රහිත එකපාරට හැදෙනවා. මීට අමතරව මෙහෙම නොවුනොත් මොකද වෙන්නේ? කම්ම විපාකජා ආබාධ, කර්මයෙන් හරි ලෙඩ වෙනවා. දැන් අපි ලෙඩක් හැදුනට පස්සේ අපි ඕන එකක් කර්මයට දැම්මට අපි ඕන එකක් දාන්නේ කර්මයටනේ. ඉසකක්කම හැදුනත් අපි කියන මොන කර්මයක්ද මන් දන්නේ, මේක නම් හොඳ වෙන පාටක් නැහැ. අන්න අතපයක රිදීමක් ඇති වුණත් හිතනවා තෙල් ටික කුජ්ජාලා කියන මොන කර්මයක්ද මන් දන්නේ, මේක නම් අඩු වෙන්නේ නැහැ, මේක නම් අඩු වෙන පාටක් නැහැ කියලා. හෙම්බිරිස්සාවක් හැදුනත් ඒකටත් අපි කර්මය දාන්නේ. වැස්සත් කර්මය, ඍතු විපර්යාස වැස්සත් අපි දාන්නේ කර්මයක්ද මන් දන්නේ, වහින ඉවර යන්නේ. පෑවුවත් ඒත් බනිනවා කර්මයක්ද මන් දන්නේ, දාඩිය දානවා ඉන්න බෑ යකෙකුටවත් කියලා ඒත් අපි කර්මයට දාන්නේ. නමුත් පින්නතුනි ඔක්කොම කර්මය නෙමෙයි. කර්මේනොත් හැදෙන ලෙඩ තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ නේ කර්මෙන් හැදෙන ලෙඩේ. ඒ නිසා අපි ඕන ලෙඩක් කර්මයට දානවා. සමහරට වාත අමාරුවක්, සමහරට පිත්ත වැඩිවීමක්, සමහරට සෙම වැඩිවීමක්. නමුත් අපි ඔක්කොම කර්මයට දානවා. නමුත් කර්මේනොත් හැදෙන ලෙඩ තියෙනවා පින්නතුනි. අපිට කියන්න බෑ මේ අහවල් ලෙඩේ මේකනම් කර්මය තමයි කියලා. දැන් අපි දෛනික එදිනෙදා ජීවිතය ගත කරද්දී අපිට පේනවා මුළු ජීවිත කාලෙම වේදනාව විඳින සමහර ලෙඩ හැදෙනවා. එතකොට අපි කියනවා මේකනම් කර්ම ලෙඩක්, මේකනම් සුව වෙන්නේ නැහැ කියලා. නමුත් පින්නතුනි අපිට හරියටම ඒ හැදෙන ලෙඩේ කර්ම ලෙඩක්ද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් කර්මිනුත් ලෙඩ හැදෙනවා. එතකොට කර්මය හැර අනිත් හැදෙන ලෙඩ වලට බොහෝ ඒවට ඖෂධ අරගෙන සනීප වෙන්න පුළුවන්. සනීප වෙන්නේ తాවකාලිකව, ස්ථිරව නෙමෙයි. ඖෂධ අරගෙන. ඒ වුණාට පින්නතුනි කර්මයෙන් හැදෙන ලෙඩ
බෙහෙත් ගත්තට සනීප වෙන්නේ නැහැ. ඒකට කර්ම ගෙවන්න එපා. ඒකයි ඇත්ත. ඒ නිසා ඒකට කර්ම විපාකයකට නම් හැදෙන්නේ. ඒකට කරන් දෙයක් නැහැ. ඒකට කර්ම ගෙවන්න ඕන. කර්ම ගෙවනවා කියලා කියන්නේ පින්නතුනි දැන් අපි සමහර වෙලාවට අපිට නිතර ලෙඩ වෙනකොට gedara නොසන්සුන් වෙනකොට දියුණුවක් නැති වෙනකොට ඊළඟට එකිනෙකා අතරේ රණ්ඩු සරුවල් ඇති වෙනකොට රැකියාවේ යම් අස්ථාවර භාවයන් නැති වෙනකොට අපි මොකද කරන්නේ? අපි යනවා කේන්දරේ බලන්න. ගිහලා බැලුවාම කියනවා මේ දවස්වල හොඳ නැහැ. අපලයි. මේ දවස්වල අපලයි. ඒ කියන්නේ කියනවා මේ දවස්වල සෙනසුරු අපල, රාහු අපල, ජන්ම ඒ රාෂ්ටකයක් මේ දවස්වල යන්නේ ඔහොම කියලා. පින්නතුනි මේ අපල කියලා කියන්නේ ඇත්තටම බැලුවාම පෙර කර්මනේ. ඒකනේ. පෙර අකුසල කර්ම. ඒවා විපාක දෙන ඒවට තමයි අපි අපල කියන්නේ. අකුසල කර්ම. එහෙනම් අකුසල කර්ම විපාක දෙන වෙලාවට අපි මොකද්ද කරන්න ඕන? කුසල කර්ම කරන්න ඕන නේ. අපි නොවෙන්නේ ඔන්න ඕකයි. ඒ කියන්නේ ඒක නිසානේ අපල තියෙනකොට දෛවඥයෝ කියන්නේ දන්න අය බෝධි පූජා කරන්න. සතුන්ට කෑම දෙන්න. ගිලනුන්ට උපස්ථාන කරන්න. ඊළඟට සිල් සමාදන් වෙන්න. භාවනා කරන්න. බැලුවාම මොනවද කියලා තියෙන්නේ? පුළුවන් තරම් සදාචාර සම්පන්න වෙන්නනේ. දැන් අපි බෝධි පූජාවට හැමදාම හැන්දෑවට යනවායි කියන්නේ. දැන් මේක gedara පේ වෙන්න ඕනනේ. gedara ලෑස්ති වෙන්න ඕන. ගිලම්පස ටික හදා ගන්න ඕන. නාලා පිරිසිදු වෙන්න ඕන. ඊළඟට පෑන් කලේ සූදානම් කර ගන්න ඕන. මල් ටික නෙලා ගන්න ඕන. දැහැත් එක හදා ගන්න ඕන. සුවඳ අල්ලන සුවඳ කුඩු ටික හදා ගන්න ඕන. එතකොට ගොඩක් ಜಾති දුම් කබල ලෑස්ති කර ගන්න ඕන. හඳුන් කූරු පොල් තෙල් හදා ගන්න ඕන. අපි සුදු ඇඳුමක් ලෑස්ති කර ගන්න ඕන. දැන් මේකට පේ වෙනවද නැද්ද? පේ වෙනවා. දැන් මේ අපල දුරු කරගන්න බෝධි පූජාව දිගට කරගෙන යනකොට වෙනදා චර්යාවට වඩා අපේ චර්යාව හාත්පසින්ම වෙනස් වුණාද නැද්ද? වෙනස් වුණා. එහෙනම් බලන්න පින්වතුනි අපි කොයිතරම් සිල්වත් වෙලා තියෙනවද ඒ ටිකට? අපි කොයිතරම් ධර්ම මනසිකාරයක් අරගෙන තියෙනවද? අපි එදිනෙදා ජීවිතේ පව්කම් නෙවෙයි මෙතන පිනට නැඹුරු වෙලා තියෙනවා. එතකොට අර අකුසල කර්ම ඒ ඔස්සේ ගෙවෙනවද නැද්ද? ගෙවෙනවා. ඒක තමයි මේ කරන්නේ ඇත්තටම. බෝධි පූජාවේ. ඊට පස්සේ කියනවා මේ අහවල් තැනට දානයක් දෙන්න. නැත්තම් බලු කපුටු දානයක් දෙන්න. නේ? එහෙම කියනවා. අපි ඒකට ලෑස්ති වෙනවා. ලෑස්තිලා මොකද කරන්නේ? අපි කපුටන්ට කිරිබත් හදලා දෙනවා. මාළුන්ට කෑම දානවා. ලේන්නුන්ට කෑම දෙනවා. කුරුල්ලෝ නිදහස් කරනවා. මරණයට කැපවෙච්ච හරක් නිදහස් කරනවා. සත්තු. දැන් බලන්න කොච්චර පිංකම් ගොඩක් මේ වෙනුවෙන් කරනවද කියලා. මොකටද? අපල දුරු කරගන්න. බැලුවාම අපල තියෙන එකද හොඳ නැති එකද? අපල තියෙන එක හොඳ. නැත්තම් අර පිංකම් ටික කරන්නේ නැනේ. ඒ නිසා පින්නතුනි බලන්න අර අපල කියලා කියන්නේ පෙර අකුසල කර්ම. ඒ අකුසල කර්ම දුරු කරගන්න මේ වගේ අපි කියන සති දෙකක් නැත්තම් දවස් 21ක් බෝධි පූජා කරන්න. එතකොට හැමදාම පන්සලට යන්න ඕනනේ. හැමදාම බෝධිමලු අමදිනවනේ. හැමදාම පින් සිතුවිලි පහළ වෙනවනේ. නේ හැමදාම ගිලම්පස ටික හදනවනේ. බලන්න කොච්චර දෙයක් වෙනවද? ඒතකොට ඇත්තටම අපල දුරු වෙනවද නැද්ද? දුරු වෙනවනේ. දුරු වෙනවා කියන්නේ අර අකුසල කර්ම ටික යටපත් වෙලා කුසල කර්ම ටික ඉස්මතු වෙනවා. එන් කොච්චර දෙයක්ද? ඒ නිසා
කර්ම විපාකයට අසනීපයක් ඇතුනොත් කර්මයට ප්‍රතිකාරය කරන්න ඕන. එතකොට ඖෂධ ලබා දීලා වැඩක් නැහැ. ඖෂධ අහන්නේ නැහැ කර්මය බලවත් නම්. එතකොට කර්මය ගෙවනකොට ඖෂධ අහනවා. ඊළඟට තියෙනවා පින්නතුනි මානසික ලෙඩ. මානසික අසනීපක් තියෙනෝනේ. මානසික අසනීපේ කියලා කියන්නේ සාමාන්‍ය කෙනෙක් විවහාර කරන මානසික අසනීප නෙවෙයි. සාමාන්‍ය විවහාරය කියන්නේ එයාගේ ඔළුව හොඳ නැහැ. නේ? එයාගේ ඔළුව හොඳ නැහැ. එයා නිකන් උන්මත්තක වෙලා කියලා. ඇත්තටම මේක මනසින් පෙනුනට ඒක කායික රෝගයක්ද මානසික රෝගයක්ද? පින්නතුනේ ඒක කායික රෝගයක් නේ. ඇයි? මොකක් හරි ස්නායුක තියෙන දුර්වලතාවයක් තමයි අර මනසින් පෙන්වන්නේ. ඒතකොට ස්නායු දුර්වල වුණාම ශරීරයේ අනිත් තැන් වල දුර්වලකම් ඇති වෙනවා. රිදෙන්න ගන්නෝ යන්න බැරි වෙනවා අත උස්සන්න බෑ අකුල උස්සන්න බෑ කියලා. ඒක මනසටත් බලපානවා. ඒක නිසා හිතනවා මානසික රෝගයක් කියලා. ඇත්තට මේක කායික රෝගයක් මානසික රෝග වලට දාලා තිබුණාට. නමුත් මානසික රෝග කියලා මෙතන හඳුන්වන්නේ පින්නතුනි අපි කාටත් තියෙන මානසික රෝග. සබ්බේ පුතුජන උම්මත්තක. ප්‍රතජ්ජනෙක් වේද ලෝකයේ සියලු දෙනා උන්මත්තකයෝ. ඒකයි. එහෙනම් අපි කාටත් උන්මත්තක ගතියක් තියෙනවද නැද්ද? කාටත් තියෙනවා ටික ටික. නේ? ඒ කියන්නේ පින්නතුනි බලන්න. දැන් අපිට මනසනේ අපේ ඉස්සෙල්ලා ලෙඩ වෙන්නේ ඇත්තටම බැලුවොත්. මනස ලෙඩ වෙන්නේ මොනවයින්ද? මනස ලෙඩ වෙනවා ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, අමනාපයෙන්, කුහකකමින්, පලි ගැනීමෙන්. මෙන්න මනස ලෙඩ කරන දේවල්. ඕවා තමයි අන්තිම දරුණු දේවල්. ඒක නිසා පැරණි කියමනක් තියෙනවනේ. මොකද්ද? විසගෝර සර්පයා දැක නැර මෝඩයා කියලා පැරණි කියමනක් තියෙනවා. වැඩි හිටියොන්ගෙන් ඒ පරපුරෙන් එන කියමන් පරම්පරාවෙන්. එතකොට දැන් මේ කියමනේ මොකද්ද මේ කියන්නේ? විසගෝර සර්පේ දැක්කොත්, දෂ්ට කරන සතෙක් දැක්කොත් ඒක අතාරින්න එපා. මෝඩයෝ ගහලා මරපන්. දැන් මේ අහිංසක සත්තු මරන්නද මේ වැඩි හිටියෝ අපිට කියලා තියෙන්නේ? දැන් හුඟක් අය හිතන්නේ එහෙමයි. සර්පේ දැක්කම ගහලා මරන්නේ කියලා තමයි මේ කියලා තියෙන්නේ. විසගෝර සර්පයා දැක නැර මෝඩයා. පින්නතුනේ මේ කියලා තියෙන්නේ මේ අහිංසක සත්තු මරන්න නෙවෙයි. මේ කියලා තියෙන්නේ මොකද්ද? මේ අපේ ශරීරය නම් වූ තුඹසේ ඉන්න සත්තු ඉන්නෝ විසකුරු සත්තු. ශරීරය නම් තුඹසේ මොන විසකුරු සත්තුද? ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, අමනාපය, කුහකකම. මෙන්න විසගෝර සර්පය. මෙන්න මේ විසගෝර සර්පේ දැක්කොත් අන්න ඒ සර්පය අතරින්න එපා මෝඩයෝ. අන්න ඒ සර්පය නැති කරපන්. එහෙනම් තමන්ගේ මනස තුල හදවත තුල ලියලන අන්න ඒ වගේ සර්පයෝ ඉන්නවා. ඊර්ෂ්‍යාව තමන් තුල තියෙනවෙකොත් ඊර්ෂ්‍යාව නැති කරන්න අපි උත්සාහ කරන්න ඕන. ක්‍රෝධය, වෛරය, පලිගැනීම එනවනම් අන්න ඒව නැති කරන්නයි අපි උත්සාහ කරන්න ඕන. අන්න ඒ සර්පයෝ කියන්නේ ඒකයි. විසකුරු සත්තු. එහෙම නැත්නම් අර අහිංසක සත්තු මරලා දාන්න නෙවෙයි මේ කියන්නේ. කවදාවත් පැරණි අය අපිට ප්‍රාණඝාතී කියන්නේ නැහනේ. අපිට කියන්නේ පුළුවන් තරම් මෛත්‍රී වඩන්න කියලා. එහෙනම් පින්නතුනේ අපේ මේ හෘදයේ ඇතිවන්නා වූ මෙන්න මේ විස සහිත දේ තමයි අපිව ලෙඩ කරන්නේ. දැන් කෙනෙකුට ඊර්ෂ්‍යාව ඇති කරගන්නවා නේ? දරන්න බෑ. ඒ කියන්නේ දරා ගන්න බෑ. එයා ඇඳත් දරා ගන්න බෑ. එයා පැලැන්දත් දරා ගන්න බෑ. එයා මුණ ගැහෙන කවුරු හරි ආවත් අපිට හරි අමාරුයි. ඒකනේ ඒ ගෙදරට කවුද එන්නේ කියා අනිත් ගෙදර අය බලන්නේ. ඉන්න බෑ. කවුද අපි නොදන්නා එහෙ එන්නේ? අන්න. එතකොට ඉන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? බලනවා. බලලා වැඩියෙන් බලන්නේ අපි අපේ දේ නෙමෙයි ඒගොල්ලොන්ගේ දේ. සමහර වෙලාවට බලන්න. අපි අපේ ගෙදර උත්සවයක් තියෙනවා. උත්සවයේ වෙලාවට මොකද කරන්නේ? අපි ටිකක් සද්ද වැඩියෙන් දානවා. සද්ද වැඩියෙන් දාලා වැඩියෙන් දාන්නේ මොකටද? වටා පිටාවේ ගෙවල් වලට ඇහෙන්න. අපිට ඇහෙන්න නෙවෙයිනේ. අපිට ඇහෙන්න එච්චර සද්ද ඕනේ නැහැ. හයියෙන් කතා කරනවා. හයියෙන් hina වෙනවා. බලන්න කොයිතරම් සංයමයෙන් අපි ඉන්න ඕනද?
නමුත් අපි මුළු පළාතටම කෑ ගන්නවා hina වෙනවා හුරේ දානවා. මොකද මේ කරන්නේ? වටා පිටාවේ අයට ඇහෙන්න. ඉතින් බලනවා දැන් මෙහි තමන්ගේ ගෙදර සද්දයක් දාලා අල්ලපු ගෙදර අය ගානක්වත් නැතුව හිටියොත් ගේ ඇතුළට වෙලා. ඒගොල්ලෝ ඇවිල්ලා බලන්නේ අපේ සද්ද දාන එක මොකද්ද කියලා. දැන් අපි මොකද කරන්නේ? අල්ලපු ගෙදර අය ඇයි අපේ සද්දෙට එළියට වහින්නේ නැත්තේ කියලා අපි එළියට වැහලා බලනවා ඒ ගෙදර දිහා. ඔන්න ඔය தත්ත්වයටපත් වෙලා තියෙනවා පින්නතුනි. ඒ නිසා බලන්න මේ මනස ලෙඩ වුණාම වෙන දේ. එහෙනම් පින්නතුනි අපිට කායික අසනීපක් තියෙනවා මානසික අසනීපක් තියෙනවා. ඒ කායික සහ මානසික අසනීප වලින් පින්නතුනි මානසික අසනීප බරපතලයි. දරා ගන්න බෑ ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාවත් එක්ක ඊළඟට එන්නේ මොකද්ද? වෛරයනේ. තරහ. ඒ නිසා අන්න මනස ලෙඩ කරන චේතනා. මනස ලෙඩ කරන දේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන මනස ලෙඩ නොකරගෙන ඉන්න. ඉතින් මනස ලෙඩ වෙන අර තියෙන කෙලෙස් අපි හඳුනගෙන කටයුතු කරන්න ඕන පින්නතුනි. ඒ කෙලෙස් හඳුනගෙන කටයුතු කරන්න ඕන. එහෙම නොවෙන්න ජීවිතේ අපේ දියුණුවක් ඇති කරගන්න බෑ. අපි වැඩියෙන් කායික ලෙඩ අපිට හැදෙන්නේ එක පැත්තක් තමයි. මොකද්ද? පින්නතුනි කායික ලෙඩ හැදෙනවා අපේ කට පරිස්සම් කර නොගැනීම නිසා. හුඟක් ලෙඩ හැදෙන්නේ ඒකෙන්නේ. කට පරිස්සම් කරගන්න. ඒක නිසා දියවැඩියාව ඊළඟට ලේවල මේ තෙල් ප්‍රමාණය වැඩිවීම නේ විවිධ අසනීප හැදෙන්න පටන් ගන්නවා. විවිධ සෙම රෝග නේ ඊළඟ පෙනහළු රෝග, වකුගඩු රෝග, හෘද රෝග, මේ ලේවල අසනීප මේ උඟාක් රෝග ඇති වෙන්නේ කට නිසා. ඒක නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙහෙම ආහාර ගනිද්දි පාලනය කරගන්න. ආහාර අරගෙන ස්තුල වුණාට පස්සේ මහත වැඩි නම් ඉතින් යනවා වෛද්‍යවරු හම්බ වෙන්න. නේ ඊට පස්සේ කියනවා මෙහෙම ආහාර පාලනය කරන්න බෑ කී තමයි කරන්නේ. එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒකට පැහැදිලි කරනවා ආහාර ගනිද්දී තත්‍ර වට්ටක කියන්නේ කෙලින් ඉන්න බැරි ගන්නට කන්න එපාලු. වැටෙනකන් කන්න එපා කියලා කියන්නේ. කෙලින් ඉන්න බැරි ගන්නට කන්න එපා. තත්‍ර වට්ටක. අලං සාටක ඇඳුම් බුරුල් කර කන්න එපාලු. සමහර අය ප්‍රමාණ ඉක්මවා කනවනේ. අන්න ඒකයි. අලං සාටක. බුත්ත වමික. ඒ කියන්නේ කාපුව ආපහු වෙනකන් කන්න එපාලු. කාක මාසක කපුට වගේ හැමතිස්සෙම කාගත්තු ගමන් ඉන්න එපාලු. සමහර මොනවා හරි කන්න ඕනනේ දවසේ. වේල් 3යි තියෙන්නේ. වේල් 6-7ක් කන අය ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? ආන්න කයාසනීප වෙනවා. කයාසනීප වුණාට පස්සේ මනසත් ඊළඟට අසනීප වෙනවා. ඒකයි වැඩේ. එහෙනම් ආහාර ගන්න කියන්නේ කොහොමද? චත්තාරෝ පංච ආලෝපේ අබුත්තා උදකං පිවේ. ආහාර අරගෙන චත්තාරෝ පංච බත් කටවල් 4ක් හෝ 5ක් චත්තාරෝ පංච ආලෝපේ පිඩු බත් පිඩු 4ක් හෝ 5ක් කන්න බඩේ ඉඩ තියන්නලු. කනවනම් තව බත් කටවල් 4ක් 5ක් කන්න පුළුවන්. ඉඩ තියලා නතර කරන්නලු. නතර කළා ඒ වෙනුවට උදකං පිවේ වතුර බොන්නලු. බලන්න බුද්ධ දේශනාව නොකියපු පැත්තක් නැහැනේ. හැම පැත්තම දේශනා කළා තියෙනවා පින්නතුනේ. නික්ලේශී උතුමෙකු හැටියට බුදුහාමුදුරුවෝ. එහෙනම් රජෙක් වුණත් වැඩක් තියනද ලෙඩෙක් නම් වැඩක් නැහැ. ඒක නිසා ලෙඩ අඩු කරගන්න ඕන. ඉතින් ඒකට මොකද්ද කරන්න ඕන? අපි ඔය දෙපැත්ත රැක ගන්න ඕන. මොන දෙපැත්තද? කය ලෙඩ වෙන පැත්තයි මනස ලෙඩ වෙන පැත්තයි. දැන් කවුරු හරි බනිනෝ කෙනෙකුට. බැන්නට පස්සේ ඇඟේ ඇවිල්ලා වචන වදිනවද? නැහැ. එහෙනම් කොහෙද වදින්නේ? හිතේ. හිතේ වදිනවා. හිතේ වැදිලා සමහරට දවස් ගණන් කල්පනා කරනවා.
සති ගණන් කල්පනා කරනවා. මූණ දෙන්න බැරි තත්ත්වයටපත් වෙනවා. බලන්න. මනසට රිදිලා තියෙන්නේ. ඒ නිසා කය ලෙඩ වෙනවට වඩා මනස ලෙඩ වෙන එක භයානකයි. ඒ නිසා තමන් මනස ලෙඩ වෙලා උත්සන්න වුණාට පස්සේ මොකද වෙන්නේ? දරා ගැනීම නොහැකිව මොකද කරන්නේ? සියදිවි හානි කරගන්නවා. බලන්න. කෝච්චියට වෙල්ල තියෙනවා. ගෙලවැල්ලා ගන්නවා. ගඟේ මූදි පනිනවා. වහබනවා. අතපය කපා ගන්නවා. බඩු මුට්ටු පොළවේ ගහනවා. ගෙදරින් තරහ අමනාප වෙලා යනවා. මොනව දරා ගන්න බැරිද? අන්න බලන්න මනස ලෙඩ වුණාම වෙනදී. ඉතින් මනස ලෙඩ වෙන එක භයානකයි කියලා කිව්වේ ඒකයි. සියදිවි හානි කර ගැනීමට පවා සමත් වෙනවා මනස ලෙඩ වුණා. නම් පින්නතුනි නිරෝගීකම කියන එක ජීවිතේට කොච්චර වටිනවද? නිරෝගී වෙන්නේ නැතුව පින්නතුනි අපේ ජීවිතේ දියුණුව ඇති කරගන්න බෑ. ඒකයි. අපේ ජීවිතේ දියුණුව ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම පින්නතුනි ජීවිතේ මේ නිරෝගීකම ඇති කරගත යුතුමයි. දැන් ලෙඩෙක් වෙලා අපේ ආධ්‍යාත්මික පුළුවන් ද දියුණුවක් ඇති කරගන්න? බෑනේ. මම ওই ලෞකික පැත්ත ඉස්සෙල්ලා කිව්වේ. ආධ්‍යාත්මික පැත්තට හැරෙන්න. දැන් අපිට භාවනාවක් කරන්න ඕන. හැමතිස්සෙම අපට සෙම රෝග නම්, වාත රෝග නම්, පිත් රෝග නම්, මනස අවුල් නම් භාවනා කරන්න පුළුවන්ද? බෑනේ. පින්කමක් කරන්න පුළුවන්ද? බෑනේ. ඒ නිසා කය ලෙඩ වුණාම දැන් සමහරු කියනවා අපි දැන් කියනවා ආනාපාන සති භාවනාව කරන්න කියලා. ආනාපාන සති භාවනාව කරන්නම් අනිවාර්යෙන් බිම ඉඳ ගන්න ඕනනේ. නැත්තම් පුටුවක වුණාට කමන්නේ ලෑල්ලක වගේ එක ඉඳ ගන්න. මොකක් හරි උඩක හරි බිම හරි ඉඳ ගන්න ඕන. හැබැයි කාන්තාවක් නම් අර්ධ පර්යංකෙන්, පුරුෂයෙක් නම් බද්ධ පර්යංකෙන් ඉඳ ගන්න ඕන. දැන් අපි ඔහම කිව්වහම කියනවා ආමතුරුනි ඉතින් අපි කොහොමද ඔහම ඉඳගන්නේ? අපි දැන් වයසයි. අපිට ওই භාවනා කරන්න බෑනේ. කියලා කියනවා. වයසට යනකම් ඉඳලා භාවනා කරන්න මේ කියන්නේ. ඒක තරුණ කාලේ පටන් ගන්න ඕන පුළුවන් කාලේ. වයසට ගිහිල්ලා බෑයි කියන්න නෙමෙයි මේ බුදුදහම තියෙන්නේ. තරුණ කාලේ පටන් අරගෙන ඉස්සරහට යන්න. ඒකයි පින්නතුනි අත්‍යවශ්‍ය කාරණාව. එහෙනම් බලන්න අපි කායික නිරෝගීතාවය සහ මානසික නිරෝගීතාවය අත්‍යවශ්‍යයි ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න. සීලය ආරක්ෂා කරන්න. ඒ වගේම සමාධිය සිතේ එකඟකම පවත්වාගෙන යන්න සමාධිය කියන්නේ. ඊළඟට අනිත් එක තමයි ප්‍රඥාව ලබා ගන්න භාවනා කරලා තමයි කෙලෙස් නසන්න ඕන. ඉතින් ලෙඩ වෙච්ච මනස නිරෝගී තත්ත්වයට පත් කරගන්න හිතේ තියෙන කෙලෙස් දුරු කරන්න ඕන. එතකොට ඒකට නිරෝගීකම අවශ්‍යයි. ඉතින් අපිට පේනවා පැහැදිලිවම පුද්ගලයා සංසාරයේ භවයෙන් භවයට ඇදීදී යන්නේ පුද්ගලයා මෙරි මෙරි ප්‍රධාන ක්ලේශ දෙකක් නිසා. මොකද්ද ප්‍රධාන කෙලෙස් දෙක? ඔව්. එකක් තණ්හාව, අනෙක අවිද්‍යාව. කොහොම හරි. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාව නැමැති නීවරණයයි තණ්හාව නැමැති සංයෝජනයයි. එහෙනම් අවිද්‍යාවෙන් නිවන වහනවා, තණ්හාවෙන් සසරට මෙද තපනවා නේ. ඔය දෙක නෙවෙන්නේ. එහෙනම් බලන්න මේ කෙලෙස් දෙක කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? මනසේ, සිතේ. එහෙනම් සිත නිරෝගී කරගන්න ඕනද නැද්ද? කෙලෙස් නැසීම සඳහා සිත නිරෝගී වෙන්න ඕන. මෙන්න මේ தත්ත්වයටපත් කරගන්න ඕන පින්නතුනි අපි. නැත්තම් බෑ. එහෙනම් බලන්න දියුණුවේ දොරටු 6ක් මං කිව්වා නම් වශයෙන්. 6න් අපි තාම එකක්වත් අපිට හරියට ඉවර කරගන්න බැරි වුණා. මේ එකක් ගැන තමයි මේ කිව්වේ නිරෝගීකම ගැන. තවත් කරුණු 5ක් තියෙනවා. ඒ කරුණු 5 විස්තර කරන්න අපිට වෙලාව මදි. නමුත් පින්නතුනි අපි නිකන් මතක් කරමු. දෙවැනි කරුණ තමයි මොකද්ද? සිල්වත් බව. සීලය නැතුවත් අපට බෑ නිර්වාණය සාක්ෂාත් කරගන්න. බුදුදහමේ තියෙනෝනේ අනුපූර්ව ශික්ෂණ මාර්ගයක්. අනුපිළිවෙල ක්‍රමයක් තියෙනවා. එතකොට සරල අවස්ථාවේ ඉඳලා ගැඹුරු අවස්ථාව දක්වා යනකම්. ඒකෙදි එහෙනම් ඉස්සෙල්ලා සීලයෙන් පටන් ගන්න ඕන. සීලෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට.
හැමතිස්සෙම සීලය පාදක වෙන්න ඕන සමාධියට. සමාධිය පාදක වෙන්න ඕන ප්‍රඥාවට. සිල්වත් බවත් අත්‍යවශ්‍යයි. ඊළඟට තියෙනවා උද්දාපචායනය. උද්දාපචායනය කියලා කියන්නේ පින්නතුනි වැඩිහිටියන්ට සලකන එක. ඒතර වැඩිහිටියන්ට සැලකීමත් අපට මෙලෝ යහපතටත් පරලෝ යහපතටත් ලෞකික ජීවිතයටත් ලෝකෝත්තර ජීවිතයටත් හේතු වන කරුණක්. වැඩිහිටියෝ කියන්නේ කවුද? වයසින්, දැනුමෙන්, ගුණයෙන් වැඩි අය. ඒ අයනේ වැඩිහිටියෝ. අන්නේ වැඩිහිටියන්ට සැලකීම කියන එකත් අත්‍යවශ්‍ය කාරණයක්. ඊළඟට තියෙනවා සුත. සුත කියලා කියන්නේ බොහෝ ඇසූ පිරුතෙන් ඇති බව. ඒතර බොහෝ ඇසූ පිරුතෙන් නැත්තම් අපිට අපේ ප්‍රඥාවට යන්න බෑ, දියුණුව ඇති කරගන්න බෑ. ලෞකික වශයෙන් වේවා ලෝකෝත්තර වශයෙන් වේවා. ඊළඟට තියෙනවා පින්නතුනි ඊළඟ කාරණාව තමයි ධර්මයේ පිහිටා කටයුතු කිරීම. ධර්මානුකූල ජීවිතය අපි නිවැරදි ජීවිතයක් ගත කරන්න ඕන. ධර්මානුකූල ජීවිතය කියන්නේ නිවැරදි ජීවිතය. වැරදි නැති ජීවිතය. වැරදි කරන්නේ මොකකින්ද? වැරදි කරන්නේ කයින් සහ වචනෙන්. ඊළඟට අපි අලස නොවි කටයුතු කරන්න ඕන. ඒ නිසා මෙන්න මේ කරුණු ටික අපි තුල තියෙනවා නම් පින්නතුනි අපිට පුළුවන් වඩා දියුණු ජීවිතයක් ගත කරන්නට ජීවිතය සකස් කරගන්න. ඒ නිසා අපි මේ ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී බෞද්ධයන්ට මතක් කරන්නේ මෙන්න මේ දියුණුවේ දොරටු හඳුනාගෙන ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් ඔබේ ජීවිතය දියුණුවට පත් කර ගන්න කියලායි. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට 2018 ඔක්තෝබර් මාස 4 වන දින පරලෝසැපත් අශෝක අමරසිංහ මහතාට පුණ්‍ය අනුමෝදනා කිරීමත් පවුලේ සැමට ආශිර්වාද පිණිස ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ රත්මලාන පිරිවන පාර අංක 12/7 එහි පදිංචි චන්ද්‍රිකා අමරසිංහ මහත්මිය සහ දූතරුවන් පිරිස විසින් වසර 91ක් ආයු වළඳා වසරකට පෙර අප අතරින් වෙන් වූ විශ්‍රාමික රෝහල් උපස්ථායිකා වයි.එන් රන්මිනිකේ මාතාවට පින් පිණිසත් වසර 42කට පෙර අභාවප්‍රාප්ත පියාණන්ට පින් පැමිණවීමත් එමෙන්ම සියලුම ඥාතීන්ට පින් පැමිණවීමත් ධර්මදේශනාව පවත්වන දේශකයන් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කුරුණෑගල කනපොතු හැර මොරගනේ පදිංචි බී නිමල් රත්නසිරි මහතා විසින් 2020 ජූලි මාස 6 වන දින එමෙන්ම අභාවප්‍රාප්ත වී 3 වෙනි මාස සපුරන සුනිතා ඩයස් ගුණසේකර මහත්මියට පින් පැමිණවීමත් දෙමෝපියන්ට සෑම් ඩයස් සහ එලන් ඩයස් මැතිණියට එමෙන්ම මියගිය සිළුම ඥාති මිත්‍රාදීන්ට පින් පිණිස ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ සරත් සහ ශාන්ත ඩයස් සොහුරන් එම භාර්යාව සහ දූතරුවන් පිරිස විසින් ඔක්තෝබර් මාස 4 වන දිනට යෙදෙන ආර්.එම්. විජේරත්න ආදරණීය ස්වාමි පුරුෂයාගේ ජන්මදින වෙනුවෙන් ඔහුටත් තමාටත් දූදරු මුණුපුරු මිනිබිරියන්ටත් පවුලේ ඥාතින් ඇතුළු සමස්ත ශ්‍රී ලංකා වාසී ජනතාවටත් ගරුතර දේශකයන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමක් පරලෝසැපත් තිසාහාමි අප්පච්චිට බණ්ඩාර මෙනිකේ මෑණියන්ට කිරාල මාමාට ඩිංගිල් මෙනිකේ නැන්දනිය ඇතුළු සංසාරගත ඥාතීන්ට කොරෝනා වදුරින් මියගිය සැමට පින් අනුමෝදන් කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ වැලිමඩ දික්කාපිටිය කොස්කණුවෙල කන්දේ කුඹුර පදිංචි විශ්‍රාමික විදුහල්පතිනි ඩී.එම්. ගුණවතී මහත්මිය විසින් අදට වසර 4කට පෙර පරලෝසැපත් අංක 34න් 1 උඩ තුත්තිරිපිටිය විසූ විශ්‍රාමලත් පාඨශාලාචාර්ණී කරුණානායක පතිරන් මෙහලාගේ ලීලාවතී කරුණානායක නිශ්ශංක මැතිණියට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස සුමන් රත්න නිශ්ශංක ස්වාමි පුරුෂයා පුතා සහ දූරුන් විසින් මෙම පුණ්‍ය ක්‍රියාව සිදු කරනු ලබනවා. එමෙන්ම ලීලාවතී කරුණානායක නිශ්ශංක මැතිණියගේ සහ සුමන් රත්න නිශ්ශංක මහතාගේ නැසී ගිය දෙමෝපියන් සහ සිළුම ඥාති හිත මිත්‍රාදීන්ට ධර්මදේශනාවට සවන් දුන් සිළුම දෙනාට පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ උඩ තුත්තිරිපිටිය අංක 34න් 1 පදිංචි සරත් නිශ්ශංක මහතා විසින්. අභාවයටපත් එච් ඕවින්ද සොයිසා පියාණන්ට ලෝරා මෙන්ඩිස්
මෑණියන් කපිල සොයිසා සහෝදරයා ඇතුළු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්. සජීවත සිටින පුතුණුවන් ඇතුළු සිළුම ඥාතීන්ට සහ මීට සහභාගී වූ ඉන්ද්‍රා, ගර්ලි, තේජා, ධනවති, ඉන්ද්‍රානි, සුජාතා, රාණි, ශීලා, කමනි, අනුමා, ජයන්ති, ස්වර්ණා, ශාමා, භද්‍රා යන සැමගේ මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත්. සජීවත සිටින සැමට දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ පාන්දුර වැකඩ සුදු වැල්ල පාර ක්‍රිස්ටල් ක්‍රසන්ට් අංක 335 පදිංචි එච් කල්යාණිද සොයිසා මහත්මිය සහ පුතණුවන් විසින්. ඉඹුල්වත්ත ගෙදර පදිංචිව සිට පරලොස්සපත් වසර 9ක් සම්පූර්ණ වන ආදරණීය වී.ඩබ්ලිව්.එන් හිමෙනිකා මාතාවටත් ඒ සමගම පරලොස්සපත් කේම් කළුබණ්ඩා පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් සහෝදරයන් තිදෙනා වන සහ මස්සිනා සහ මියගිය සිළුමු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ සමගම පවුලේ සිළුමු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් ගෞරවනීය දේශකයන් වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ඇටම්පිටිය ඉඹුල්වත්ත ගෙදර පදිංචි හේමාවතී මහත්මිය විසින්. දැන් ගෞරවනීය දේශකයන් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනාව. පින්වතුනි, ඔබ සියලු දෙනා මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කිරීම මහා කුසලානිසංසයක් ලැබෙන පින්කමකට දායක වීමක්. බණපදයක් අහන්න නැතුව නිවන් දකින්න බෑනේ. එතකොට ඔබ දායකත්වය ගැනීමෙන් බොහෝ පිරිසකට බණ අහන්න සලස්වලා තියෙනවා. ලංකාවාසී, ලෝකවාසී. ඒ නිසා සියලු දානයන් පරදවන ධර්ම දානයට ඔබ දායක වෙලා තියෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටත් දායකත්වයේ ගත්ත ඔබ පවුල් වලටත් ඔබ නමින් මියගිය සියලු දෙනාටත් මේ පින් අත්පත් වේවා. එය සුඛිත මුදිත වේවා. සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම ධර්මඥානෙ පහළ වේවා. නිරෝගී සම්පන්නිය චිරජීවනයේ ලැබේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඒ වගේම මේ පින් බලෙන් ඔබටත් ඔබ පවුල් වල මියගිය සියලු දෙනාටමත් සසර ගත දුක නිවා අමා නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. අද තුන් වූ ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙහිවල මැදිමාල රූපසිංහාරාම පාරේ පැනිස්සර සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජනීය මාලින්බඩ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සුබින්තුනි අප හැම දෙනා සාදුනතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබට පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේනම් 0112 69 71 40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන්න. මෙම ධර්මානුශාසනාවේ සංයුක්ත පටයක් හෝ කැසට් පටයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ජාතික ගුවන්විදුලියේ ගී ප්‍රසන්ටේෂන් අමතන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.